කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් සුපින්වත් ඔබ හැම දිනාටම පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා. සදහවතුනි, වස්සාන සමය ආරම්භ වීමත් සමගම බොහෝ පැවිදි උතුමන්, ගිහි බවතුන් ආමිසමේ පූජා, ප්‍රතිපත්තිමේ පූජා පින්කම් සිද්ධ කරගන්නවා. ඔබ මේ හැම පින්කමක්ම සිද්ධ කරලා එකම එක දෙයක් අපේක්ෂා කරන්න. ඒ තමයි සසර දුක්ගිනි නිවාගෙන අමා නිවනට පත්වන්නට අපි විසින් කරන මේ හැම පිනක්ම හේතු වාසනා වේවා කියලා. සදහවතුනි, භාග්‍යවත් බුදුරජාන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ ලැබීම් නොලැබීම් තියෙන බොහෝ පිරිසක් අමා මහ නිවනින් සැනසීමටපත් වෙනවා. අපි ගත්තොත් එහෙම ලැබීම් තිබ්බ පිරිස අතර අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙරමුණේම සිටියා. ඒ වගේම උන්වහන්සේගේ ඥාති පිරිවර මහා ලැබීමක් තිබ්බ පිරිසක්. ඒ ශාක්‍යයන් බොහෝ දෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අමා නිවන් දකින්නට තරම් පින් තිබ්බා. ජීවිතේ නොලැබීම් ලැබපු අයත් නොලැබීමම ලැබීමක් බවට පත් කරගෙන අමා නිවන් සාක්ෂාත් කරගත්තා. අපි ගත්තොත් පටාචාරාගේ ජීවිතය. සිටු මැදුරක එකම දියණිය සහෝදරයෙක් හිටියා. බොළඳ ප්‍රේමයක පැටලෙලා නවයෝන් වියේදීම දෙමව්පියන්ට සහ සහෝදරයට පිටුපාලා දුර ඈත පළාතක ගිහිල්ලා පදිංචි වුණා. විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් ලැබුණා. නොලැබීම කියලා කියන්නේ ස්වාමියාත් අකාලේ අභාවයට පත්වද්දී දරුවෝ දෙදෙනාම වරින් වර Tamanට අහිමි වුණා. මව්පියන්ගේ සහ සහෝදරයාගේ සෙනෙහස පතාගෙන පැමිණෙන ඇය නොසිතපු දෙයක් සිද්ධ වුණා. නොලැබීම ලැබෙනකොට ඒක වළක්වන්නට බෑ. අම්මයි තාත්තයි සහෝදරයයි එකම දරසෑයේ දෙවෙද්දී මෙතියමේගේ මුළු ජීවිතේම ගින්නක් බවට පත් වුණා. ශෝකාකූල වුණා. ජීවිතේ දැවීම්, තැවීම්, රිදුම් අතරින් උමතු වුණා. උමතු වෙච්ච ඇය පිස්සියක් මෙන් වීදියක් ගාන ඇවිදගෙන ගියා. නමුත් භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ජීවත් වෙලා හිටපු නිසා, ජීවමානව හිටිය නිසා උමතු වෙච්ච පටාචාරාවන් පවා අමා නිවනින් සැනසෙන උත්තම කාන්තාවක් බවට පත් වුණා. බලන්නකෝ නොලැබීම ලැබීමක් බවට පත් වෙච්ච හැටි. ඇතැම් විට ඒ විවාහයට දෙමව්පියන් ආශිර්වාද කරලා දරුවෝ දෙන්නත් උස්මහත් වුණා නම් එතුමිය සාර්ථක ගෘහණියක්, බිරිඳක්, දියණියක් බවට පත් වෙයි. ඇතැම් විට අමා නිවන අහිමි වෙලා යයි. නමුත් අහිමි වීම සියල්ලම එතුමියට වාසනාවක් බවට පත් වෙමින් මේ මහා බුද්ධ ශාසනයේදී විනයදර භික්ෂුණීන් අතර අගතැන් ලබන්නට තරම් එතුමිය පුණ්‍යවන්ත වුණා. රජ්ජුමාලාගේ ජීවිතය ගත්තත් එහෙමයි. කිසා ගෞතමීගේ ජීවිතය ගත්තත් එහෙමයි. නොලැබීම් අතර නොලැබීමම ලැබීමක් බවට පත් කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් දකින්නට ඒ හැම දිනාටම පුළුවන්කම ලැබුණා. ඒක නිසා පින්නතුනි, අපේ ජීවිතවල ලැබීම් වලින් අපි මුලාවටපත් නොවි, නොලැබීම් වලින් අපි කනස්සලටපත් නොවි, අපි ඒ මැදින් දැක්ක යුත්තේ ආර්ය මාර්ගයයි, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයයි. ඒක නිසා අදත් මේ පින්බර උදෑසනේදී ඔබ ආමන්ත්‍රණය කරන්නේ උතුම් ශ්‍රීමුක ශ්‍රීමුක බුද්ධ දේශනාවක් ඔබ වෙත ගෙන හැර දක්වමින්.
ඉතින් ඒ පිණිස අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඇතැම් පළාත්වලට අධික වැසි ඇද හැලෙද්දී ඊයේ දවසේදී ස්වාමීන් වහන්සේ හරි ඛේදනීය සිද්ධියක් සිද්ධ වුණා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී. එහෙමයි. මහල් ගොඩනැගිල්ලක් ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම ගිලා බැහැලා කඩාගෙන වැටිලා තරුණ යුවලක් සහ ඒ අයට දාව ඉපදිච්ච එකම දරුවා මෙලොව අතහැරලා ගියා. ස්වාමීන් වහන්සේ ඇතැම් දේවල් ලැබෙනකොට අපිට හිතෙනවා මන්තරම් වාසනාවන්තයෙක් පුණ්‍යවන්තයෙක් කොහෙවත් නැතුව ඇති කියලා. නමුත් ස්වාමීන් වහන්සේ අපි නොපෙනෙන කර්මයක් සහිතව තමයි ජීවත් වෙන්නේ. ඒක ස්වාමින් වහන්සේට මට අපිව නරඹන ශ්‍රවණය කරන හැම දිනාටම පොදුයි. අපි නොදන්න නොපෙනෙන කර්මයක් සහිතව මේ විදිහට ජීවත් වෙද්දී පරිස්සම් විය යුත්තේම ස්වාමීන් වහන්සේ කර්මයෙන්මයි. අතීත කර්මය අපිට වෙනස් කරන්න බැහැ ස්වාමීන් වහන්සේ. නමුත් අනාගත කර්මය අපිට වෙනස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදයේ ලද ධර්ම දායාදයේ ලබන්නට උත්සුක වන ගිහි පැවිදි ශ්‍රාවකයන් වන අපට ස්වාමින් වහන්සේ අතීත කර්මයේ ෂේ කොට අනාගත කර්ම රැස් නොකොට වත්මන් කර්මයේ සත්‍ය ස්වභාවය දැක සතර සතිපට්ඨානය තුළ පිහිටා අමා නිවන් දකින්නට දැන් අපිට තවත් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ ස්වාමීන් වහන්සේ අපගේ ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය සහ ප්‍රඥා මතයි. අපි සදහැවතුන්ව මේ සතියට දින 3ක් පුරාවට දැනුවත් කරන්නේ ඒ ප්‍රඥාව ලබා ගන්න කොහොමද කියලානේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න තිබෙන්නේ සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ ගාථා සහිත ධර්ම කොටාසේ වන සගත වග්ගයේ දේවතා සංයුක්තයේ ආදිත්ත වග්ගයේ සඳහන් 8 වන සූත්‍ර දේශනාව ජේතවන සූත්‍රය. ස්වාමීන් වහන්සේ ජේතවන සූත්‍රයේ ඉදංහි සූත්‍රය කියලා සඳහන් කරනවා. ඇතැම් ග්‍රන්ථවල. ස්වාමීන් වහන්සේ අද අපි ඒ ගැන කතා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අදත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් පිළිබඳවයි. ඒ තමයි ජේතවන සූත්‍ර දේශනාව. මේ කෙටි දේශනාවක් වුවත් ඒ කෙටි දේශනාව තුළින් විශාල ධර්ම විග්‍රහයක් සිද්ධ කරනවා. ඒ ධර්ම විග්‍රහය අවසානයේදී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා දැනගත්ත ශ්‍රාවකයන් මහා අවබෝධයකට මහා ප්‍රඥාවකට උරුමකම් කියනවා. ඉතින් ඒ නිසාම අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මුලින්ම කෙනෙකුට මේ ජීවිතේ නොලැබීම කියලා කියන එක ලැබීමක් බවට පත් කරගන්නට නම් ඒ විදිහට තමන්ට කල්යාණ මිත්‍රයන් ආශ්‍රයයට ලැබිය යුතුයි කියලා. ඉතින් ගොඩාක් වෙලාවට ගැටීම කියලා කියන එක එහෙම නැත්නම් බලවත්සේ ගැටීම කියලා කියන එක බලවත්සේ කෙනෙක් ඇලීමටපත් කරන්න හේතුවක් වෙනවා. ඒ වගේ දෙයක් තමයි ඇත්තටම මේ සූත්‍ර දේශනාවේ කතානායකයාට සිද්ධ වුණේ. ඒ තමයි අනේපිඩු සිටුතුමා. එහෙමයි.
අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඊටාම වටිනා චරිතයක්. ඒ වගේම පුණ්‍යවන්ත චරිතයක්. ශ්‍රද්ධාවන්ත දායකින් අතර අග්‍රස්ථානයටපත් වෙන්නට අනේපිඩිසිතුමාට හැකියාව ලැබුණා. අනේපිඩිසිතුමා ඒ ආත්මභාවයේදී හඳුන්වන්නේ තරුණයෙක් හැටියට හඳුන්වන්නේ සුදත්ත සිටුවරයා කියලා. අපිට තවත් සූත්‍ර දේශනාවල මුණ ගැහෙනවා මේ සුදත්ත සිටුවරයා බුදුරජාණන් වහන්සේට කොයිතරම් ඇලුම් කරාද, එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට කොයිතරම් ආදරය කළාද, ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව කොයිතරම් පැහැදීමකින් කටයුතු කළාද සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහිම. ඉතින් දවසක් මේ සුදත්ත සිටුවරයා යම් කිසි උත්සව අවස්ථාවකදී තමාත් සමගින් ප්‍රීති වන සතුටු වන තරුණ පිරිස වගේම විශාල පිරිසක් හමුවේ උත්සව අවස්ථාවකට සම්බන්ධ වෙලා හිටපු වෙලාවක සන්ධ්‍යා භාගේ අහන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණායි කියලා. වටමේස සාකච්ඡාවක් ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. මිත්‍රයන් අතර. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. මේ බුද්ධ කියන වචනය කනට ඇහෙනකොට මේ සුදත්ත සිටුවරයා ඈත අතීතයට සංසාරයේ ඈත අතීතයට ගමන් කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරලා මහා ශ්‍රද්ධාවක් ඇති කරගෙන සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරපු කෙනෙක්. ඒ නිසා මේ බුද්ධ වචනය කියලා කියන වචනය ඇහෙනකොට එතන ඉන්න හිතුන්නේ නැහැ. කොයිතරම් උත්සව අවස්ථාවක් වුණත් යාළුවොත් එක්ක කොයිතරම් මිත්‍රත්වයෙන් කටයුතු කළත් ඒ වෙලාවේ නැවත ඒ කටයුතු වල නිරත වෙන්නට තරම් සිත් ගත්තේ නැහැ. ඒ හින්දාම කල්පනා කළා මම මේ රාත්‍රී කාලයේ මේ මොහොතේම පිටත් වෙන්න ඕනේ. මේ ලෝකේ පහළ වුණු ඒ උත්තමයන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ නිසා රාත්‍රී කාලයේ ආලෝක සංඥාවෙන් ගියා කියලා කියන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ මග ගෙවාගෙන ගියපු දුෂ්කර ගමන වර්ෂාවද ඒ වගේම රාත්‍රී අඳුරද තද අඳුරද මේ කිසි දෙයක් ඒ විදිහට බාධාවක් හැටියට කල්පනා කරේ නැහැ. බාධාවක් හැටියට දැනුනේ නැහැ. ඒ තරම් ශ්‍රද්ධාවකින් තමයි යොදුන් ගණනක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගමන් කළේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා පළවෙනි දේශනාවේදීම ඒ සුදත්ත සිටුවරයාට පිළිවන්කම ලැබුණා. දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලෙහි පිහිටන්න. එහෙමයි. ඒ වගේම තමන්ගේ මිත්‍රයන්ගෙන් භාගතුන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා අහගෙන මෙතුමා නවාතැනට ගිහිල්ලා මං උදේ යනවා කියලා තමයි කල්පනා කරන්නේ. ගිහිල්ලා නින්දට වැටෙනවා. නින්ද යන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ රෑ මැදුම් යම අඩනින්දට වැටිලා ගැස්සිලා ඇහැරෙද්දී පරිසරයේ මේකාලෝක වෙලා. ඇත්තට මේ වෙලාව එළි වෙලා තිබ්බේ නැහැ. එහෙමයි. සම්බුදු එළියෙන් පරිසරයේ ඒකාලෝක වන බව එතුමාට හැඟුණා, දැනුණා. ආලෝක සංඥා වැටලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. බුද්ධානුස්සති සමාධියේ. එහෙමයි. ඊට පස්සේ මෙතුමා පිටත් වෙනවා. පිටත් වෙනකොට එක්තරා සම්භාද සහිත ස්ථානයකදී මෙතුමාගේ හිතේ ගැස්මක් ඇති වෙනවා. එහෙමයි. හිතේ ගැස්ම ඇති වෙනකොට සමාධිය පහ වෙලා ගිහිල්ලා පරිසරයේ අර අඳුර නැවතත් දැක ගන්න ලැබෙනවා. එහෙමයි. අඳුර දැක ගන්න ලැබෙනකොට ස්වාමීන් වහන්සේ හරි පුදුමයි කියලා කියන්නේ මේ අවංක චේතනාව තියෙන කෙනා පසුපස නොපෙනෙන ලෝකයේ පවා ඉන්නවා කියන හොඳම නිදර්ශනය තමයි සුදත්ත මේ තරුණයාගේ සිද්ධිය. එහෙමයි. දෙවි කෙනෙක් ස්වාමීන් වහන්සේ ආකාශයේ වැඩ ඉඳමින් සුදත්ත තරුණයාට පවසනවා හරි අපූර්ව ගාථාවක්. එහෙමයි.
පවසන්නේ කතං සතං හත්ති සතං අස්ස තරී රතා කතං කඤ්ඤා සහස්සාන සතං කඤ්ඤා සහස්සාන ආවුත්ත මණිකුණ්ඩලා ඒකූණ පදවි තිහාරස්ස කලන් නාගති සෝලසින් කියලා ගාතාවක් පවසනවා. කියනවා මේ පින්වත යම් කෙනෙකුට යසීසුරු බොහෝමයක් ලැබුණත් ඒ කාලේ හැටියට විස්තර කරනවා ඇත්තු ලැබුණත් ඇත්තු 100ක් අශ්වයන් 100ක් කන්‍යාවන් 100ක් මේ විදිහට වටිනා දේවල් 100 එහෙම දහස බැගින් ලැබුණත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන එක පියවරක් සමාන කරන්න බෑ කියනවා අර කිසිම දෙයකට. ඒකුණ පදවි තිහාරස්ස කලන් නාගති සෝලසින් භාගතුන් වහන්සේ බැහැ දකින්න යන එක පියවරක් අර කිසිම එකක් සංසන්දනය කරද්දී සොලොස් කලාවෙන් එකක් 16න් පංගුවක්වත් අනිත් ලෞකික වස්තුන් වටින්නේ නැහැ කියනවා. භාගතුන් වහන්සේ බැහැ දකින්න යන එකම පියවර වටිනවා කියනවා අනිත් හැමතෙම වඩා. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඉතින් එවැනි මහා පුණ්‍යවන්තයෙක් මේ ලෝකයෙන් සමුගත්තට පස්සේ දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා කැමති වෙනවා බුදුරජාණන් වහන්සේ දකින්න. කැමති වෙනවා මහා සංඝරත්නය දකින්න. කැමති වෙනවා නැවත නැවතත් ඒ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලබන්නට. ඉතින් ඒ නිසාම මේ ජේතවන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මුළු ජේතවනයේ ඒකාලෝක කරලා භාග්‍යවතුන් වහන්සේ සහ භික්ෂු මහා සංඝරත්නයේ වැඩ ඉන්න තැනට මේ දේවතාවා පැමිණෙනවා. එහෙමයි. ඒ වගේම දැන් මෙතන අපි මේ සූත්‍රයේ හඳුන්වන්නේ ජේතවන සූත්‍රය කියලානේ. එහෙම. ඇත්තරම ජේත කියලා කියන්නේ සුදත්ත තරුණයාගේ මිත්‍රයෙක්. එහෙම. සවැත් නුවරම වාසය කරපු තවත් සිටුවරයෙක්. එහෙම. එතකොට සුදත්ත සිටුවරයාගේ දන් දීමට ඇති ඇබ්බැහිය නිසා එහෙම. අසරණයන්ට පිහිටවීමේ ඇබ්බැහිය නිසා සමාජයේ විසින් අන්වර්ථ නාමයක් එතුමාට ලබා දෙනවා. එහෙම. අනාථයන්ට පින්ඩය ලබා දෙන නිසා අනාථ පින්ඩික අනේ පිඩු කියන නම දෙනවා. එහෙම. සංස මෙතුමා ජේතවනාරාමයේ මහා බුද්ධ ශාසනයට පූජා කරනකොට 54 කෝටියක් වේදම් කරනවානේ. එහෙම සම්මා. ඒක මේ වගේ දෙයක්. අපිට යම් කෙනෙක් ගැන හිත පැහැදුනොත් අපිට ඒ කෙනා වෙනුවෙන් දෙන්න බැරි දෙයක් නැහැ. එහෙම. එහෙම නිසාංගස්. එහෙම සම්මා. අපේ හිතේ යම් කෙනෙක් ගැන පැහැදීම තිබෙනවා නම් අපි ඕනම වටින දෙයක් අපේ හිතේ පැහැදීම තියෙන කෙනාට දෙන්න ලෑස්ති. එහෙම සම්මා. ඇතැම් විට පැහැදිලා නැති කාරණේදී අපි පුංචි දෙයක් බලනවා. මේක දෙන්නේ මොකටද කියලා. නමුත් හිතක් පැහැදුනාට පස්සේ ස්වාමීන් වහන්සේ ජීවිතේ වුණත් දෙන්න තමයි හිතෙන්නේ. ඒක හිතක හැටි. ඒක ස්වභාවය. ස්වාමීන් වහන්සේ ඒ අතර සුදත්ත ගෘහපතියාට සුදත්ත තරුණයාට පහදින්නට ලැබුණේ තුන් ලෝකෙටම වටින උත්මයා ගැන. ඒකයි මෙතන තියෙන වෙනස. එහෙම සම්මා. එතුමාගේ පැහැදීමෙන් මහානීය පිනක් කරගත්තා. ඒක ස්වාමීන් වහන්සේ ඉදිරි අනාගත සම්මා සම්බුදුරජාන් වහන්සේලාත් අනාථපිණ්ඩික සිටුතුමා ගැන ජේතවනාරාමයේ ගැන කතා කරයි ස්වාමීන් වහන්සේ. අනික ජේතවනාරාමය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සියලු බුදුවරු පරිහරණය කරන පින්බිම. අවිජහත පුණ්‍ය භූමියක්. එහෙම සම්මා. ඒ නිසා ජේතවන සූත්‍රය ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. ඒ දේවතාවා භාග්‍යතුන් වහන්සේ සමීපේ මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. ඉදං හිතං ජේතවනං ඉති සංගස්ස සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනං මම භික්ෂු සමූහයා විසින් නිතර සෙවුනාලද ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ විසින් සියුම් ගන්නාලද මේ ඒ ජේතවනය මට ප්‍රීති උපදවන්නේය කියලා මහා ප්‍රීතියකින් ඒ අනාථපිණ්ඩික දේවතාවා සිහිපත් කළා නේ ස්වාමීන් වහන්සේ. මෙතෙන් සඳහන් කරන්නේ නිතරම භික්ෂු මහා සංඝරත්නය සේවනය කරන තමන් විසින් පූජා කරන ලද මේ
ජේතවනාරාමේ එතකොට තමගේ මිත්‍රයා විසින් පූජා කරන ලද මේ ජේතවනාරාමේ නිතරම භික්ෂු මහා සංඝරත්නය රැස් වෙලා ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු මහා සංඝරත්නයේ නිරන්තරයෙන්ම මේ පුණ්‍ය භූමිය ආශ්‍රය කරගෙන නිතරම දේශනාවන් සිද්ධ කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් සිද්ධ කරනවා. මේ පින්බිම මහා ඒ විදිහට ප්‍රීතියක් ගෙන දෙන තැනක් හැටියට ඒ මේ අනාථපිණ්ඩික දෙවියාට සිහිපත් වුණා, කල්පනා වුණා. ඒ නිසාම තමයි භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණෙන්නට අදහස් කළේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ. ඉතින් තවත් පැත්තකින් අපිට කල්පනා කරන්න පුළුවන් යම්කිසි සුන්දර ස්ථානයක් ගත්තාම දැකුම් කාලු එහෙම නැත්නම් ප්‍රිය උපදවන තැනක්, ඒ වගේම කිසිම කරදරයක් පීඩාවක් නැති තැනක්, බාහිර සමාජයෙන් ඒ වගේම විශේෂයෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් මේ හැම දෙයකින්ම තමන්ට හිත සතුටු වෙන තැනක් වෙනවා නම් ඒ තැන සමාධි උපදවන තැනක් බවට පත් වෙනවා. එහෙමයි. නේ සම්මත. ඒ වගේ මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි ඔය සම්මත නරඹන ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකේ පුරාම ඉන්නවනේ. එහෙමයි. යමක් යහමින් නැති භෞතික සම්පත් කාසිපණම් යහමින් නැති සදහැවතුනට ස්වාමින් වහන්සේ සපවත් ජීවිත ගත කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. එහෙමයි. ඒකේ අයගේ පින. නමුත් ස්වාමීන් වහන්සේ අපි මේ ජීවත් වෙන කෙටි ආයු ඇති කාලවකවානුව තුල අපි රාජකීය සුඛ විහරණයක් ලැබුවත් අපිට මෙලවින් අපි හිතන්නේ නැති මොහොතක සමුගන්න සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ එහිම අයටත් ඇතැම් විට කුලී රැකියාව කරලා එදා වේල ජීවත් වෙන අයටත් ස්වාමීන් වහන්සේ මේ පණිවිඩ අපි දෙන්න ඕනේ. ඒ තමයි දැන් මේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා පවසනවනේ ඉදං හිතං ජේතවනං ඉසිසංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජන නන්මම කියලා. එතකොට ජේතවනාරාමේ පූජා කිරීම සම්බන්ධයෙන් එතුමා සතුටු වුණේ අනාථපිණ්ඩික සිටුවරයාගේ ජීවිතේ විතරක් නෙමෙයි. මෙලවින් චුත වෙලා දෙවියන් අතරට ගියාට පස්සෙත් කරපු පින ගැන සතුටු වෙනවා. ඉද නන්දති පෙච්ච නන්ද. මෙලවස් සතුටු වෙනවා, පරලොවස් සතුටු වෙනවා පින් කළ කෙනා. ස්වාමීන් වහන්සේ එතකොට යමක් කමක් අතේ ගැවසෙන සදහැවතුනට ඇතැම් විට සාසනික සේවාවක් කරද්දී පුංචි ආධාරයක් හෝ කරන සදහැවතුනට යලි යලි නැවත වෙන පින්කම් කරගෙන ඉන්න එක වටිනවා ස්වාමීන් වහන්සේ. මොකද මේ අනාථපිණ්ඩික දෙවියාගේ චරිතයෙන් අපිට ගන්න තියෙන්නේ උපභෝග පරිභෝග සම්පත් කොච්චර තිබ්බත් ඒව අතහැරලා දාලා පරලෝ යන්න සිද්ධ වෙනවා. පරලෝ යද්දී ස්වාමීන් වහන්සේ අපි මෙලවදී රැස් කරපු යහපත් කර්මයක් පිනක් තියෙන්න දෙපේ. එතකොට භෞතික සම්පත් තියෙන කෙනා බුද්ධ ශාසනය මුල් කරගෙන විහාරයක් හදලා එහෙම නැත්නම් අලුත්ම පුණ්‍යායතනයක් හදලා අලුතෙන්ම එහෙම නැත්නම් සංඝාවාසයක් හදලා අඩුමතරමින් භාවනා කුටියක් හදලා විහාර මන්දිරයක් හදලා අපි හිතමුකෝ ඇතැම් අය චෛත්‍ය නිර්මාණය කරනවා බෝධි ඝර නිර්මාණය කරනවා සක්මන් මළු නිර්මාණය කරනවා ඒ වගේ මහා පරිමාණයෙන් වේදම් කරන්න බැරි අයට ඇතැම් විට ආවාසයක් ඉදිකරගෙන යනකොට සිමෙන්ති මිටියකින් වැලි කියුබ් කාලකින් ගඩොල් කැට කීපයකින් දායකත්වයේ දක්වන්න පුළුවන් නම් මට හිතෙනවා පරලොවට යන කෙනාගේ සුපිරි ආයෝජනය ස්ථාවර තැන්පතුව කියලා කියන එකයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මෙතෙන්දි සඳහන් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ ජේතවනාරාමේ සකස් කරනකොට ජේතවනාරාමේ තියෙන මේ පහසුකම් පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ මෙතන. එතන ගොඩනැගිලි පහසුකම් තියෙනවද නේද? එහෙමයි. ඒ සුඛ විහරණය පිළිබඳව ලොකුවට කතා කරන්නේ නැහැ මෙතන. එහෙමයි. ඉතින් එතෙන්දි සඳහන් වෙන මේ ස්වභාව සෞන්දර්යය සහ පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් තැනක්. දැන් අපි කල්පනා කළොත් විශේෂයෙන්ම එතෙන්දී අපි සිහිපත් කරන්නට ඕනේ මේ නිවසක් වුණත් මහා මන්දිරයක් වුණත් ඒක සකස් කරගෙන තියෙන්නේ නිර්මාණය කරගෙන තියෙන්නේ ධාර්මික වෑයමෙන් නම් එතන තමයි සතුට තියෙන්නේ. එහෙමයි. එහෙම නැතුව අධාර්මික වෑයමෙන්
තමන් හරි හම්බ කරගෙන කොයිතරම් නිවෙස් තනා ගත්තත් මන්දිර තනා ගත්තත් සමහර වෙලාවට ඒ පරිසරය නිර්මාණය කරගත්තා සුන්දර පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් අධාර්මිකව. එහෙම අය ඕන තරම් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. නේ ස්වාමීනි. එහෙමයි. ඒ කොයිතරම් සුන්දර පරිසරයක වුණත් ඒ ජීවිතය අසුන්දරයි. ඒ ජීවිතය ඒ විදිහට ප්‍රීතිජනක බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි සඳහන් වෙන්නේ ධර්මානුකූලවම ඒ විදිහට හිත සමාධිමත් වෙන තැනක්. තමන්ගේ සීලය ගැන හිතලා, සමාධිය ගැන හිතලා, ඒ වගේම කොයිතරම් මේ දේ සකස් කරගන්න, මේ පරිසරය සකස් කරගන්න කොයිතරම් මම ප්‍රඥාවන්ත වුණාද? කර්මානුරූපව කොයිතරම් කල්පනා කරලාද මේ තැන හදාගත්තේ කියලා හිතන කෙනෙකුට තමයි ඉද නන්දති පෙච්ච නන්දති. මෙලවත් සතුට වෙන්න පුළුවන් වෙන්නේ, පරලොවත් සතුට වෙන්න පුළුවන් වෙන්නේ. එහෙමයි. ඒ සතුට මේ අනේපිලි සිටුතුමා මේ ජීවිතෙත් වින්දනය කළා. ඒ වගේම මේ දිව්‍ය ආත්මභාවයක් ලබාගත්ත ඒ ආත්මභාවයේදීත් සතුටු වුණා. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් අනාථපිණ්ඩික සිටුතුමාට අවශ්‍ය වුණේ නැහැ තමන්ගේ නම ප්‍රචලිත කරගන්න. එහෙමයි. දැන් බලන්න ස්වාමීනි මෙලවින් පරලොවට යනකොට පිනත් අරගෙන යනවා නමත් අරගෙන යනවා. එහෙමයි ස්වාමීනි. නමුත් ජේතවනාරාමේදී එතුමා ලොකු බෝඩ් ලෑල්ලක් දැම්මේ නැහැ අනාථ පිණ්ඩික ආරාමය කියලා. නමුත් අපි ධර්මයේ තුල අනාථ පිණ්ඩිකස් ආරාම කියලා සඳහන් කළාට අදට පවා ප්‍රසිද්ධ අනාථ පිණ්ඩිකස් ආරාමය කියලා නෙමෙයි ජේතවනාරාමය කියලා. හැබැයි මිත්‍රයා ඉල්ලීමක් කළා. එහෙම. තමන්ගේ නම යොදන්න කියලා. ඒකට එක පයින් එකඟ වුණා. එහෙම. එතුමාට අවශ්‍ය වුණේ සුන්දරම යහපත්ව ජනගෝසාව රහිත ජනයාගේ පීඩාව අඩු තැනක් නිර්මාණය කරලා දෙන්න. එහෙම. එතකොට පහන් සිතෙන් යුක්තව එතුමා බැංකුකරුවෙක් වෘත්තියෙන්. එහෙම. බැංකුකරුවෙක් නිසා එතුමාට යහමින් ධනෙ තිබ්බා. එහෙම. දරුවන්ව සාර්ථක යුගදීවියන් වලට පත් කරලා දුන්නා. එහෙම. එතුමා 54 කෝටියක් වියදම් කරලා මේ මහා බුද්ධ ශාසනයට කරන්න ඕන ලොකුම ආරාම පූජාව. එහෙම. අග්‍රගණ්‍ය පූජාව සිද්ධ කළා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඒක අසිරියක්. එහෙම. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ තමන්ගේ යාළුවා මහා තැන්පතුකරුවෙක්. ඒ වගේම තමන් මහා ලොකු ව්‍යාපාරිකයෙක්. එහෙමයි. මේ සම්මත. එහෙමයි. ඉතින් මේ ධාර්මික බව තමයි එතකොට තමන්ගේ නිවැරදි බවට එහෙම නැත්නම් ප්‍රීතිය උපදවන තැනට අරගෙන යන්නේ. ඒ ප්‍රීතිය කොතෙක්ද කියන එක ඒ ප්‍රීතිය යථාර්ථයේ ඒ සතුටේ යථාර්ථය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තමයි මෙතෙන්දි දේශනා කරන්නේ. එහෙම. ස්වාමීන් වහන්සේ නැවතත් කියන්න ඕනේ යමක් තියෙන අයට. එහෙම. හැකි අය චෛත්‍යයක් කරවත්වා. එහෙමයි. හැකි අය බුද්ධ මන්දිරයක් තනවත්වා. එහෙමයි. හැකි කෙනා ධර්මශාලාවක් ඉදි කරත්වා. එහෙමයි. හැකි කෙනා විහාර සංකීර්ණයක්, කුටි සංකීර්ණයක් ඉදි කරත්වා. එහෙමයි. හැකි කෙනෙක් අවම වශයෙන් එක භාවනා කුටියක්වත්. එහෙමයි. සක්මන් මළුවක්වත්. එහෙමයි. බෝධිගරයක්වත් නිර්මාණය කරත්වා කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. ඒක ඔබේ යහපත පිණිසමයි අපි මේ දෙන්නේ ඔබට යම්කිසි සුන්දර දහම් පණිවිඩයක් අවවාදයක් හැටියට. එහෙමයි. අපි කලින් කතා කරපු සූත්‍ර දේශනාවේ ආරාම රූප නේ ස්වාමීන් වහන්සේ. සූත්‍ර දේශනාවේ සඳහන් කළා වගේ ආරාමයන් නිර්මාණය කරන්න එහෙම නැත්නම් වනරෝපණයන් සිද්ධ කරන්න උද්‍යාන නිර්මාණය කරන්න වගේම මේ විදිහේ භික්ෂු මහා සංඝරත්නයට වැඩෙන්න කුටි සේනාසන නිර්මාණය කිරීම ඊටාම වැදගත් පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි දැන් මේ අපි අත්විඳින චරිතය පිළිබඳව අපි දැනගන්න චරිතයේ සතුටුුනේ අන්නේ ආකාරයෙන්. ඒ නිසා විශේෂයෙන්ම තමන් ධාර්මිකව උපයාසපයාගත දෙයක් වේදම් කරලා නම් ඒ නිර්මාණය කරගන්නේ ඒ පූජාව සිද්ධ කරගන්නේ එතෙන්ට නමක් තිබ්බා කියලා තමන්ගේ නම තිබ්බා කියලා වරදක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අධාර්මික දෙයකට නමක් තිබ්බොත් තමයි එතන වරදක් සිද්ධ වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. දැන් බලන්න මෙතුමා පවසන්නේ හැම තිස්සෙම රහතන් වහන්සේලා වෙසෙන සංඝ ඉරිසීන් වහන්සේලා පිරිවරාගත් ධර්ම රාජයන් වහන්සේ වැඩ සිටින මේ ජේතවනේ දකිනකොට මට හරි ප්‍රීතියක්මයි කියනවා හටගන්නේ. මේක තමයි පින කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අනේ පිරිසුතුමා එහෙම නැත්නම් දේවතාවෙක් හැටියට මේ ඉන්න වෙලාවේ ඒ පිරිවර මහා සංඝ රත්නයටත් ඒ විදිහට දැනගන්නට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා.
කම්මං විජ්ජාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුඤ්ජන්ති නගොත්තේන ධනේනවා. කර්මයද විද්‍යාවද සමාධි ධර්මයද උතුම් ජීවිතය වූ සීලයද යන මෙයින් සත්වයෝ පිරිසුදු වෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ පිරිසුදු නොවෙත්. එහෙමයි. කියලා සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. හරි පැහැදිලි පණිවිඩයක් ලබා දෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට කර්ම ධර්මය ඊළඟට විද්‍යාව එහෙම නැත්නම් ප්‍රඥාව ඊළඟට සමාධි ධර්මය හිතේ තැම්පත්කම උතුම් ජීවිතය ඒ උත්තරීතර ජීවිතය සීලයෙන් සමන්විත වුණු ඒ උත්තරීතර ජීවිතය තමයි සත්වයා පිරිසුදු භාවයට පත් කරන්නේ. මානසික වශයෙන් පිරිසුදු භාවයට පත් කරන්නේත් කායික වශයෙන් බාහිර වශයෙන් කෙනෙක් පිරිසුදු භාවයට පත් කරන්නේත් මේ කියන ගුණ ධර්ම ටික. එහෙම නැතුව තමන්ගේ කුල ගෝත්‍රයෙන් හරි එහෙම නැත්නම් තමන්ට තියෙන ධනෙන් හෝ ඒ පිරිසුදු භාවය ඇති වෙන්නේ නැහැයි කියලා දේශනා කළා. පිරිසුදු භාවය ඇති වෙන්නේ නැත්නම් ඒ කුල ගෝත්‍රයේ පිළිබඳව කල්පනා කරනවා නිරන්තරයෙන් තමන්ගේ අධාර්මික ධනය පිළිබඳව නිරන්තරයෙන් කල්පනා කරනවා නම් ඒ ජීවිතය නැවත නැවත සිද්ධ වෙන්නේ අපිරිසුදු බවට පත් වෙන එකමයි. අපිරිසුදු භවෙත් උච්චතම අවස්ථාවට අනේකයි සිද්ධ වෙන්නේ නේ ස්වාමීනි. එහෙමයි. ඊටසතර හරි පැහැදිලි හරිම මිහිරි භාගතුන් වහන්සේගේ ඒ පිළිතුරු දීම. එහෙම ස්වාමීනි. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම. එහෙමයි. ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේනන ධනේනවා. එහෙම ස්වාමීනි. තමන්ගේ ක්‍රියාකලාපයෙන් තමයි කියනවා කෙනෙක් පිරිසිදු වෙන්නේ. එහෙමයි. ස්වාමීනස් අපි වසල සූත්‍රය කතා කරානේ මීට පෙර. එහෙමයි. වැඩසටහන් මාලාවක් සිද්ධ කරලා. එහෙමයි. එහි සඳහන් කරනවන්නේ මේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මනා කියලා. එහෙම ස්වාමීනි. එහෙම ස්වාමීනි. එහෙම. එතකොට ක්‍රියාවෙන් තමයි කෙනෙක්ගේ පාරිශුද්ධත්වයේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. මොනවද කරන්නේ කියන එකෙන් තමයි කෙනෙක් අපිට තේරුම් ගන්න තියෙන්නේ. එතකොට කෙනෙක් පිරිසුදු වෙන්නේ තමන්ගේ ක්‍රියාකලාපයෙන්, තමන්ගේ ජීවිත අවබෝධයෙන්, තමන්ගේ හිතේ එකඟ බව නම් වූ සමාධියෙන්, උතුම් සිල්වත් ජීවිතයෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. මෙන්න මේ කාරණා තිබ්බොත් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ක්‍රියාව, ජීවිත අවබෝධය, සමාධිය, උතුම් සිල්වත් බව යන මේවයින් සත්වයා පිරිසුදු වෙත්. මෙහි පැහැදිලිව සඳහන් කරනවා උපන් කුල ගෝත්‍රය නිසා හෝ එක්රැස් කරගෙන ඉන්න හරි හම්බ කරන ධනය නිසා මිල මුදල් නිසා හෝ සත්වයන් කිසිම කලකට පිරිසිදු නොවෙත්. එහෙම අපි ඒක අවබෝධ කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් මේ ගාථා ධර්මවල විශේෂයෙන්ම මේ කර්මය ඒ වගේ විද්‍යාව සමාධිය ආදී මේ ගුණ ධර්මවල තිබෙන වැදගත්කම එහෙම නැත්නම් වටිනාකම තවදුරටත් අටුවාවේ සඳහන් වෙනවා. එහෙමයි. ඊට කලින් අපි ඊළඟ ගාථාවටත් අවධානය යොමු කරමු. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තත්ථ විසුජ්ජති. එහෙයින්ම නුවණැති පුරුෂතෙමේ තමාගේ අභිවෘද්ධියේ දක්නේ නුවණින් දහම් රැස් කරන්නේය. මෙසේ ඒ ආර්ය මාර්ගෙහි පිරිසුදු වන්නේය. මෙතෙන් සඳහන් වෙන්නේ නුවණැති පුරුෂයා මේ ගුණ ධර්ම වලින්ම තමයි අභිවෘද්ධියටපත් වෙන්නේ. ඒ වගේම මේ කියන ධර්ම ටික රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කුසල් ධර්ම රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කුසල් ධර්ම රැස් කරාට පස්සේ ආර්ය මාර්ගය පිරිසුදු කරගන්නවා කියන එක තමයි සඳහන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මෙතෙන් සඳහන් වෙනවා දැන් මේ ගාථා ධර්ම වලට අනුව මේ විස්තරය අටුවාවේ සඳහන් කරන මේ ආකාරයට ඉදං හිතං 제තවනං අනාථ පින්ඩික දේවපුත්‍රයා 제තවනේහි බුද්ධ ආදීන්ගේ වර්ණනාව පවසන අටියෙන් පැමිණියේ මෙසේ කීය. ඉසි සංඝ
ඉසි සංගනි සේවිතං භික්ෂු සංඝයා විසින් සෙවුනා ලද මෙසේ ප්‍රථම ගාථාවෙන් ජේතවනයේ පිළිබඳව වර්ණනාව තමයි සිද්ධ කරන්නේ නේ ස්වාමී. එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ගාථාවෙන් සිද්ධ වෙන්නේ එතකොට ජේතවනාරාමයේ පිළිබඳව වර්ණනාව. එහෙමයි. ඉතින් තමන් සතුට භාවයටපත් වුණා. ඒ සතුට පිළිබඳව බුදුරජාණන් වහන්සේ නමකගෙන් අහගන්න. භික්ෂු මහා සංඝරත්නයෙන් ඒ විදිහට ප්‍රසාදය ලබන්න තමයි කැමැත්තෙන් තමයි ජේතවනාරාමයට මේ අනාථපිණ්ඩික දේවතාව පැමිණියේ. එහෙමයි. එහෙම පැමිණියාට පස්සේ සඳහන් වෙනවා කම්මං විජ්ජා ආදී පැවසීය. එහි කම්මං කියලා කියන්නේ මාර්ග චේතනාව කියලා සඳහන් වෙනවා. ඊළඟට විජ්ජා කියලා කියන්නේ මාර්ග ප්‍රඥාවට කියලා කියනවා. එහෙමයි. ඒ ලොකු ගැඹුරු දෙයක් ගැන මේ සාකච්ඡා කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට ධම්මෝ කියලා කියන්නේ සමාධි පාක්ෂික ධර්ම කියලා සඳහන් වෙනවා. අපි බලමු එතකොට එදා සීලං ජීවිතම උත්තමං කියලා කියන්නේ සීලේහි පිහිටනුයේ ජීවිත ඒ උත්තම වූ ජීවිතය පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මෙතෙන් සඳහන් වෙනවා දැන් එතකොට කම්මං කියලා කියන්නේ මාර්ගයනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේත් මතක් කළා මේ කර්මය කියලා කියන්නේ මේ තමන් සිද්ධ කරන ක්‍රියාව. එතකොට අපි ගොඩාක් වෙලාවට කර්ම ධර්මයේ පිළිබඳව ඇත්තටම මේ යම් කිසි විදිහකින් අවබෝධ කරගෙන තියෙනවා මදිද කියලා හිතෙනවා. සමහරලාට කර්මයේ පිළිබඳව තේරුම් අරන් තියෙනවා වැරදිද කියලාත් හිතෙනවා. සමහර අය අදහස් දක්වනකොට. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි ගත්තොත් එහෙම මේ තමන්ට ලැබිලා තියෙන දේවල් මේ ජීවිතේ තමන්ට ලැබිලා තියෙන දේවල් මහා කර්මයක් කියලා හිතනවා. ඒ කියන්නේ කර්මයට මේ අගෞරව කිරීමක් වගේ දෙයක් කරනවා. එහෙමයි. ඒ කියන්නේ උත්සාහය වෙරවීරිය නැති පුද්ගලයා එහෙමයි. මේක ඉතින් ලබාවපන් හැටි. මේක ඉතින් පෙර කර්මය තමයි කියලා කර්මයටත් නින්දා පහස් කරනවා. සංස්කෘතික ප්‍රකාශන නිවැරදි. එහෙම සම්නස. දැන් ඇත්තට මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ කොයිතරම් දුර්ලභවද? ඒතර මනුෂ්‍ය ජීවිතයක් ලබන්නත් අපි පූර්වාත්මභාවයන් වල කර්මයක් සිද්ධ කළානේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ මනුෂ්‍ය ජීවිතේ තමන්ට ලැබෙන මේ තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන කතා කරොත් තමන්ට ලැබිලා තියෙන ධනය හරි පිරිවර හරි ඊළඟට තමන්ට ලැබිලා තියෙන රැකී ආරක්ෂාව හරි මේ හැම දෙයකින්ම මේ කෙනෙක් සතුටු වෙන්නේ නැත්තම් සතුට පොදවා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැත්තම් මුළු ජීවිත කාලෙම ඉන්නේ අසතුටෙන්. මුළු ජීවිත කාලෙම ගත කරන්නේ මේ එතකොට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ සතුටක් නැහැ. හැම වෙලාවෙම අප්‍රසාදයෙන් ගත කරන්නේ. ඉතින් මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ප්‍රසාදමත් බවට පත් කරගන්න නම් මේ කර්ම ධර්මයේ පිළිබඳව ඒ විදිහට තමන් සිද්ධ කරගත්ත පූර්ව ආත්මභාවයන් වල සිද්ධ කරගත්ත කර්මයේ පිළිබඳව යම්කිසි ප්‍රසාදයක් තියෙන්න ඕනේ. එහෙම. ඒ කියන්නේ මොකවත්ම නැති කෙනෙකුටත් හිතන්න පුළුවන් මොනවත්ම නැතත් එහෙමයි. දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒකම ඇතිනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඒක තමයි. එතකොට නොලැබිච්ච දේවල් පිළිබඳව පසුතැවෙන්නේ නැතුව මේ ලැබිච්ච දේවල් පිළිබඳව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතේ ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ජීවිතය පිළිබඳව සතුටු වෙන එකම තමයි ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉදිරි කර්ම වලට ප්‍රයෝජනවත් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන්. පැහැදිලිවම. එහෙමයි. ඉතින් ඒ නිසා කම්මං කියලා කියන්නේ කර්මය කරන එක. එතකොට මේ ජීවිතේ අපි මොනවද කරන්න ඕනේ? එතකොට කරන්න ඕනේ මොනවද කියන එක තමයි ඉදිරියට සඳහන් වෙන්නේ. දැන් ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතේ ලබාගත්තේ කර්මයක් නිසා නම් අර විදිහේ උත්පත්ති ලැබනකොට තමන්ට ලැබිච්ච ඒ විදිහට ලාභයන් පිළිබඳව ඒ විදිහට කර්මානුරූපව කල්පනා කරලා ප්‍රසාදයටපත් වෙලා ධර්මානුකූලව ඒ ගැන හිතලා සතුට භාවයටපත් වෙලා ඊළඟට කරන්නේ අපි ප්‍රායෝගිකව කල්පනා කළොත් එහෙම ගොඩක් වෙලාවට අපි කතා කරනවා මේ දරුවන් නිසා කරදරයි කියලා. නේද? එහෙමයි. දැන් ඇත්තටම මේ අපිට අපි දන්නවා කෙනෙක් විවාහ වුණාට පස්සේ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම විවාහ වෙන්නත් කලින් කෙනෙක් ප්‍රේමණීයව ආශ්‍රය කරනවා නම් ඊළඟට විවාහ වුණාට පස්සේ දරුවෝ හදා ගන්නවා නම්
ඒ දරුවා හදා ගන්නකොට එහෙම නැත්නම් තමන් අර සාමාන්‍යයෙන් බැඳීමක් ඇති කරගන්න කාලේ මේක කර්මයක් කියලා හිතුවේ නෑ. හිතන්නේ නෑ. එහෙමයි. ඒ බැඳීමේ තියෙන ආදීනව වැටහෙනකොට තමයි ඒක කර්මයක් කියලා හිතෙන්නේ. එහෙමයි. ඒක මේ බාධාවක් කියලා හිතෙන්නේ. මහා කර්මයක් කියලා හිතන්නේ. මේ බැඳීම කොයිතරම් බාධාවත්ද මහා කර්මයක්ද කියලා. ඒ කියන්නේ බැඳීමකට යන්නට පෙර ආදීනව කල්පනා නොකොට ගිහිල්ලා බැඳෙනවා. බැඳෙනවා ස්වාමීන් වහන්සේ. බැඳලා ඊට පස්සේ කරුමෙට නිඳා අපහාස කරනවා. අපහාස කරනවා. සම්ස් දැන් ඔය අර මුලින්ම සංස ප්‍රකාශ කළානේ අපිට මිනිස් ජීවිතයක් ලැබීමම එහෙම. වටිනවා කියලා. එහෙම. මට හිති මතක් වෙනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ පුද්ගලයන්ගේ විභවතා ಗುಣ මතු කරලා ධනාත්මකව කරුණු කියන ප්‍රසිද්ධ දේශකයෙක් ඉන්නවා. එහෙම. හැබැයි එතුමාගේ ස්වාමීන් වහන්සේ උරිස් දෙකෙන්ම අත් දෙක අහිමි. එහෙම. කලව දෙකෙන්ම පා දෙකත් අහිමි. එහෙම. හිස තිබෙනවා අර ශරීරයේ තියෙනවා නිකන් කොට කෑල්ලක් හැටියට. අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ. ජානිස් මැක්ඩේවිඩ්. එහෙම. ස්වාමීන් වහන්සේ ලෝක ප්‍රකට ධනාත්මක චින්තකයෙක්. එහෙම. මිනිසුන්ගේ විභවතා ලක්ෂණ මතුකොට මිනිසුන්ගේ දියුණුවට කරුණු කියන සමාජ සේවකයෙක්. එහෙම. සම්ස මෙතුමා කියනවා කෙනෙකුගේ නොහැකියාවට වඩා හැකියාව ප්‍රබල විය යුතුයි. ලෝකයා පවසනවා මට දෙයත් අහිමි දෙපා අහිමි කියලා. නමුත් මගේ දෙයත් දෙපා අහිමි වුණාට මම හැම දෙයක්ම මගේ ජීවිතේට ලං කරගෙන ඉන්නේ. ලෞකික භෞතික වශයෙන්. මගේ දෙපා අහිමි වුණාට මම ලෝකේ පුරා සැරිසරලා තියෙනවා, චාරිකා කරලා තියෙනවා. එතකොට දෙයත් තිබෙන දෙපා තිබෙන කෙනා මට අසවල් එක නේ අසවල් කෙනා මට මේක දුන්නේ අසවල් කෙනා මට මේක පැවරුවේ අම්මා තාත්තගෙන් හවුහරණක් ලැබුණේ කියලා තමන්ගේ ජීවිතේට තමා විසින්ම පරිභව කරද්දී දෙයක් දෙපා අහිමි කෙනෙක් කියනවා මම සියල්ල හිමි කරගෙන ඉන්නේ මම ලෝකේ යන්න ඕන හැම තැනකටම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ජානිස් මැක්ඩේවිඩ්ගෙන් අපිට ගන්න ලොකු පාඩමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කතාවේ. එහෙම සම්මත. එතකොට ඇත්තට මේ කර්මය පිළිබඳව නිවැරදි අවබෝධ කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා තිබ්බත් කර්මයට ගරහනවා ඒ පුද්ගලයා නැති වුණත් කර්මයට ගරහනවා. එහෙමයි. නේද සම්? අපි ගත්තොත් එහෙම දැන් තියන අය බලන්නකෝ. තියන අය ඒ තමන්ට තිබීමම කරදරයක් කියලා හිතනවා. නේද? එහෙමයි. මේ දේවල් ලැබිච්ච නිසා තමයි මේ දුක කියලා. මේ දුක කියලා හිතනවනේ සම්මත. එහෙමයි. නේද? ඉතින් නැති කෙනා තවත් පැත්තකින් අර තමන්ට මේ ශාරීරික වශයෙන් තිබෙන රූප ස්වභාවය පිළිබඳව හරි ඊළඟට සමහර වෙලාවට තමන්ට ජීවත් වෙනකොට ඇති වෙන මේ රැකී ආරක්ෂාව හරියම නැත්නම් බුද්ධි මට්ටම ගැන හිතලා පසුතැවෙන්නපත් වෙනවනේ සම්මානස. මට ඒ තරම් නුවණක් නැහැ. මට ඒ තරම් කල්පනා කරන්න ශක්තියක් නැහැ. මට ඒ තරම් මේ ඉගෙන ගන්න බෑ. ඒ වගේ දේවලුත් කල්පනා කරලා පසුතැවෙන්නපත් වෙනවා. ඒ කියන්නේ නොහැකියාව ගැනම හිතා ඒකම ප්‍රකට කරනවා. එහෙම සනස. මට ලෙඩ ඉපදිච්ච දවසේ ඉඳලම මට ලෙඩ. නේද? අන්න ඔය වගේ මේ ඒ විදිහට ඍණාත්මක දේවල් පිළිබඳව කල්පනා කරලා ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට ඒ වගේම මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මට ලෙඩ, මම වයසයි, මට අමාරුයි, මට බෑ, මම උගත් නෑ කියන්නේ හැම විටම තවත් පිරිසක්ව එහෙම තව කෙනෙක්ව සංසන්දනය කරමින්. එහෙම. අසවල් කෙනාට තියෙනවා මට නෑ. එහෙම. අසවල් කෙනා හැඩයි මම හැඩ නෑ. අසවල් කෙනා ලස්සනයි මම ලස්සන නෑ. අසවල් කෙනා සුදුයි එයා තරම් මම සුදු නෑ. අසවල් කෙනා උගත් එයා තරම් මම උගත් නෑ. අසවල් කෙනා ධනවත් එයා තරම් මම ධනවත් නෑ. අසවල් කෙනාට වාහනයක් තියෙනවා මට එයාට තරම් වටින වාහනයක් නෑ. අසවල් කෙනා නිවසක් තියෙනවා මට එයාට තරම් වටින නිවසක් නෑ. අසවල් කෙනාගේ ඉඩම මෙච්චරයි පර්ච් එක අපේ ඉඩම පර්ච් එක මෙච්චරයි කියලා හැම නිතරම සංසන්දනය කරමින් තමාට පිළිලයක් බවට පත් වෙනව නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ටික ඇත්තටම මේ ගුණධර්ම ආරක්ෂා කරන්නත් ගුණධර්ම රකින්න ගියත් ඔය ටික සිද්ධ වෙනවා. එහෙමයි. මට අනිත් අයට වඩා සීල් රකින්න නෑ. මට අනිත් අයට වඩා සී සමාදන් වෙන්න කාලේ නෑ. නේද? මට භාවනා කරන්න වෙලාවක් නෑ. ඒ විදිහට කතා කරනවනේ සමන ඒ වගේ අවස්ථාවක් තියෙනවා. මට අනිත් අයට වගේ බණ අහන්න වෙලාවක් නෑ. ධර්ම සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. එහෙම නැත්නම් සමහරලාට ඒකට මට ඉඩ දෙන්නේ නෑ. නේද? දරුවෝ මට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම පරිසරය මට ඒකට හැදිලා නැහැ. බාහිර පරිසරයේ සමහරලාට තමන් ජීවත් වෙන පරිසරයේ ඒ කරදර වෙන්න පුළුවන්.
කියන්නේ අසල්වාසීන්ගෙන් කරදර වෙන්න පුළුවන්. මේක මහා කර්මයක් කියලා හිතන්න පුළුවන්. නේ සම්මත. එහෙමයි. අන්න ඒ වගේ දේවල් තියෙනවා. එහෙම කතා කරන කෙනා ඇත්තට මේ පුංචි සත්තුන්ගෙන් පවා කරදරයි කියලා හිතනවා. එහෙමයි. මදුරුව කුඹුවන්ගෙන් හරි කරදරයි කියලා හිතනවා ගුණධර්ම පෝෂණය කරන්න හිතන කෙනා. එහෙමයි. නේ සම්මත. එහෙමයි ස්වාමීනන්ස. ඉතින් එතකොට එහෙනම් මේ කර්මය කියලා කියන්නේ ඉදිරියට යන්න පුළුවන් දෙයක්. කර්මය ගැන හිතලා අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒ සිද්ධ කරන කර්මයේ පිළිබඳව අපි පූර්ව නිගමනයකට පැමිණිලා අපි හිතන්න ඕනේ මෙන්න මේ මාර්ගයේ ගමන් කළොත් අපි ඉස්සරහට ගමන් කරන්න පුළුවන් කියලා කියන එක. එහෙමයි. නේ සම්මත. දැන් අපි ගත්තොත් එහෙම මේ ලොකුවට කල්පනා කරන සීල් ගැන. මං 8 සීලම සමාදන් වෙන්න ඕනේ. මං දස සීලම සමාදන් වෙන්න ඕනේ. එහෙමත් සමහර අය කල්පනා කළා ස්වාමීන් වහන්සේ මේක හරියන්නේ මේ මට මහාන වෙන්න ඕනේ. නේද? මේ දැන් ගිහි ජීවිතේ ඉන්නවා. එහෙමයි. ඒ ඉඳලා නිකන් හිතනවා මේ ඔක්කොම හරියන්නේ නැහැ මහානකමට යනවා. යන්නෙත් නැහැ. එහෙමයි. දාලා යන්නෙත් නැහැ. ඒ කියන්නේ සිතුවිලි තුළ දෝලණය වෙනවා. දෝලණය වෙනවා. දාලා යන්නෙත් නැහැ ඒ තුලම ඉන්නවා. එහෙමයි. ඉතින් එතකොට ඒකට මාර්ගයක් හදා ගන්න ඕනේ. ඒ මාර්ගයේ හරියට ස්ථිරව නිගමනයකට පැමිණලා ඕනේ අත්හැරීම කියලා කියන එක सिद्ध කරන්න. එහෙම නැතුව අත්හැරෙන්න ගියොත් එහෙම සීල් රකින්න ගියොත් එහෙම ඒ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියන එක තමයි මෙතෙන්දි මතක් කරන්න තියෙන්නේ. ඒ නිසා කර්මය කියලා කියන්නේ මාර්ගයට ලීසි පහසු දෙයක් නෙවෙයි එතකොට. එහෙමයි. අපි මාර්ගය ගැන කතා කරනවානේ. මාර්ගය කියලා කියන්නේ මේ සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කතා කරනවානේ. ඒ මාර්ගය කියලා කියන්නේ කෙලෙස් කපන තැන. කෙලෙස් සංසිඳවන තැන. එහෙමයි. නේ සමහර. එහෙමයි. ඒ කෙලෙස් සංසිඳවන තැන ඒ තරම පිරිසුදු භාවයට පවිත්‍රත්වයට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දී දේශනා කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊළඟට මාර්ග චේතනාව. එතකොට මාර්ග චේතනාව තමයි මේ කර්මය කියලා කියන්නේ. ඊළඟට විඥා කියලා කියන්නේ මාර්ග ප්‍රඥාවට. එහෙමයි. එතකොට සෝහන් ඵලයට, සකෘදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, අරිහත් ඵලයට තමයි මේ කියන්නේ මාර්ග ප්‍රඥාව කියලා. මාර්ග ප්‍රඥාව කියලා. විඥා කියලා කියන යම් කිසි තැනක වචනයක් තියෙනවා නම් භාවිතා කරනවා නම් ඒ භාවිතා කරන්නේම මාර්ග ප්‍රඥාවටයි කියලා කියන එක අපි ධර්මානුකූලව දැනගෙන ඉන්න ඕනේ නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලිව. ඊළඟට මේකේ සඳහන් වෙනවා මේ ධම්මෝ. එතකොට යම් කිසි විදියකින් ධර්මය කියලා වචනයක් අපිට ඇහෙනවා නම් ධර්මය කියලා වචනයක් ඇහෙනවා නම් ඒ කියන්නේ සඳහන් වෙනවා මේ සමාධිපාශික ධර්ම කියලා සම්බන්ධයි. එතකොට ධර්ම කියලා කියන්නේ අපි දන්නවනේ ධර්මය කියලා කියන්නේ දරා ගැනීම කියලා. නේද? එහෙමයි. චතුසු ආපායේසු අපතමානේ කତ୍වා සත්‍යේ ධාරේති इति ධම්මා කියලා කියනවනේ. එහෙමයි. සතර ආපායට වැටෙන්නේ නැතුව දරාගෙන ඉන්න ශක්තියට තමයි ධර්මය කියලා කියන්නේ. ඒතකොට ස්වාක්කාතාදී අපි අහන ධර්මය එහෙම නැත්නම් 84000ක් වූ ධර්මස්කන්ධය. 84000ක් වූ ධර්මස්කන්ධයෙන් උගන්වන්නේ සමාධිය. එතකොට මේ සමාධි පාශවක දේවල් තමයි අපි ධර්මයේ තුලින් ඉගෙන ගන්නෙ. එහෙම නැත්නම් අර කෙනෙක් හිතේ තැම්පත්කම එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම සමාධියෙන් උගන්වනවානේ නීවරණ ධර්ම යටපත් කිරීම. පංච නීවරණ යටපත් කරනනේ වික්ඛම්මන වශයෙන් යටපත් කිරීමනේ සමාධිය කියලා කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට අපිට ලැබෙන සමාධියෙන් පරිකර්ම සමාධියක් ඇති වෙනවා. නැවත යමක් කරන්නට අපිට සමාධියක් ගොඩ නැගෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මේ සම්පූර්ණේ කරනවා කියලා කියනවා. නැත්නම් පාරමී කියලා කියන දේ තුල තියෙන සමාධියක්. එහෙමයි. ඒතර ප්‍රතිපත්තිය තුල වුණත් ගොඩ නැගෙන්නේ සමාධියක්. අපි කල්පනා කළොත් එහෙම එකම දෙයක් එක විදිහට කරගෙන යන්න පුළුවන් නම් කෙනෙකුට එතන සමාධියක් ගොඩ නැගෙනවා. නේ ස්වාමීන් වහන්සේ. පහුගිය දවසක ස්වාමීන් වහන්සේ ඒක දොස්තර මහත්තයෙක් විශේෂයෙන්ම මේ යෝජනාවක් කළා. ඊටාම වටිනා යෝජනාවක්. ඒක මේ සංවිධානාත්මක යෝජනාවක්. ඒක ඊටාම ගැඹුරු යෝජනාවක්. මේ යෝජනාව තමයි අපි ගත්තොත් එහෙම මේ අපි ඉදිරියට ඒක ගැන කතා කරනවා ඇත්තටම. ඒක ඊටාම වටිනා දෙයක්. මේ වටිනාකම් මට කියලා දුන්නේ විශේෂයෙන් මේ දොස්තර මහත්තයා හඳුන්වලා දුන්නේත් අපේ පූජනීය මහාචාර්ය මැදගොඩ අපේතිස්ස නායක හමුදුරුවෝ. එහෙමයි ස්වාමීන් ඉතින් විශේෂයෙන්ම එතින් සඳහන් වෙන්නේ මේ දොස්තර මහත්තයා කල්පනා කළා බෞද්ධයන් හැටියට බෞද්ධ සමාජයේ කොහොමද මේ
ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ. සමාජික වශයෙන් කොහොමද අපි සිංහල ජනතාවක් හැටියට බෞද්ධ ජනතාවක් හැටියට ලාංකිකයන් හැටියට හැම පැත්තක්ම ගොඩනගා ගන්නේ කොහොමද? සංවර්ධනය කරගන්නේ කොහොමද? එහෙමයි. ඒ අතර යෝජනාව තමයි පළවෙනි යෝජනාව තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න ඕනේ දිනකට 7 වතාවක්. දැන් අපි 5 වතාවක් වඳින සමහර අය අහලා තියෙනවානේ. සමහර ආගමිකයන් ඉන්නවනේ තමගේ සාසුන වහන්සේ 5 වතාවක් වඳිනවානේ. එහෙමයි. නේද? වන්දනා කරනවානේ, සිහි කරනවානේ. එහෙම නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්න කියලා කියනවා දවසට 7 වතාවක්. අපි කියන්නේ 7 වතාව ගන්න මේ හැම වෙලාවෙම පැය 24ේම බුදුරජාණන් වහන්සේ සිහි වෙන්න ඕනේ. නමුත් මේ 7 වතාවක් කියලා කියන එක ඊටම වැදගත් නිසා තමයි මේ විදිහට සඳහන් කරන්නේ. එහෙමයි. ඉතින් මේ විදිහට වන්දනාමාන කරන එක ඊළඟට යම් කිසි විදිහකින් ඒ වන්දනාමාන කිරීමම බුද්ධාලම්මන ප්‍රීතිය පොදවා ගැනීමම බුද්ධානුස්සති භාවනාවම ඊළඟට සමාධියක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. ඉතින් සඳහන් වෙන්නේ එතකොට මේ ධම්මෝ කියලා කියන්නේ ධර්මයේ යම් කිසි විදිහකින් පිහිට කරගන්නව නම් ඒ හැම තැනකම තියෙන සමාධිය. අපි ගත්තොත් එහෙම ධර්මකාරණා ඒ ධර්මකාරණා සිහි කර ගැනීම සමාධියට උපකාර වෙනවා. සමහරවිට ඒ වගේ ඒක මේ වගේ දෙයක්. අපි කතා කරනවානේ යෝනිසෝ මනසිකාරේ සති සම්පජඤ්ඤය කියලා කියන එක අපි කතා කරනවානේ. එහෙමයි. ඉතින් එතකොට අපි කරන හැම කාර්යයක්ම සිහියෙන් කරනවා නම් එන නුවණින් කරනවා නම් සිහියෙන් කරනවා නම් එතන ගොඩනගෙන යන සමාධියක් නේද? එහෙමයි. එතකොට යම් කිසි දෙයක් එක විදිහට කරන්න බැරි අපිට සමාධිය නැති හින්දා සමාධිය බිඳ වැටෙන හින්දා නේද? ඒක ඊළඟට පසුතැවීමකටපත් වෙනවා. එහෙම නැත්නම් ඒකපත් වෙනවා මේ කුකුසකට. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්චයට වැටෙනවා. මේ නොසන්සුන් බවටපත් වෙනවා. එහෙමයි. නොසන්සුන් බවටපත් වුණාට පස්සේ ඉදිරියට කිසි දෙයක් කර කියා ගන්න බැරි වෙනවා. ඉතින් මේ සමාධිය ගොඩනගා ගන්න නම් ධර්මයේ පිහිටන්න ඕනේ. ධර්මයේ කියලා කියන්නේ ඇත්තටම මේ සති සම්පජාන්‍ය යෝනිසෝ මනසිකාරයට තමයි මේ ධර්මය කියලා කියන්නේ. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම අපි භාවිතා කරන මේ ශරීරය ගැන හිතන එක. ඊළඟට අපි භාවිතා කරන මේ සම්පත් එහෙම නැත්නම් උපයෝගී කරගන්න මෙවලන් ටික ගත්තොත් එහෙම. ඒ මෙවලන් ටික ධර්මානුකූලව කල්පනා කරනවා. මේ ශරීරය හැදිලා තියෙන කුටුඹ කොටස් 32කක ඉන්නේ නේද? එහෙමයි. ඊළඟට මේ ශරීරය හැදිලා තියෙන රූප 28ක ඉන්නේ. එහෙම කල්පනා කරනවා. ඊළඟට අපිට ලැබිලා තියෙන මේ අපි භාවිතා කරන දේවලුත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ඒ විදිහට මහා භූතයන්ගෙන් හටගෙන තියෙන්නේ. එහෙමයි. කියලා මේ විදිහට කල්පනා කරමින් නම් කෙනෙක් කටයුතු කරන්නේ, එදිනෙදා කටයුතු කරන්නේ. ඒ කෙනා සමහර වෙලාවට උයමින් සිටිනවා වෙන්න පුළුවන්, මහමින් සිටිනවා වෙන්න පුළුවන්. යම් කිසි විදිහකින් ඒ විදිහට යම් කිසි වෘත්තියක නිරත වෙලා ඉන්නව වෙන්න පුළුවන්. කතා බහ කරනව වෙන්න පුළුවන්. නිශ්ශබ්ද වෙලා ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිසුදු කරමින් ඉන්නව වෙන්න පුළුවන්. තමන්ට මේ ජීවිතයේ ලැබිලා තියෙන මේ වෘත්තිය නිරත වෙනව වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපි කරන කියන බලන අහන හැම දෙයක්ම සිහියෙන් නුවණින් නම් කරන්නේ. එතන පිහිටනවා. එතන තියෙන ධර්මය. එහෙමයි. ඒක ස්වභාව ධර්මයට ඒ අපි ජීවත් වෙනකොට ස්වභාව ධර්මය තුල ඒ ස්වභාව ධර්මයෙන් අපිට ආශිර්වාද ලැබෙනවා. ස්වභාව ධර්මයම අපි ආරක්ෂා කරනවා. අපි යන්න ඕන තැනට අරගෙන යනවා. දැන් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ දැන් මුලින්ම අපි සිහිපත් කළානේ මේ ධාරානිපාත වර්ෂාව නිසා නිරන්තරයෙන්ම ඇදහැරෙන වර්ෂාව නිසා පොළොව පෙඟිලා තමන් හදාගත්ත නිවෙස් විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයත් එක්කම අරගෙන යන්න පුළුවන්. එහෙමයි. නේද? අපි දැන් තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි තමන්ගේ නෝනාගේද මහත්තයාගේද තමන්ගේ බිරිඳකද ආච්චිද සීයාද අම්මද තාත්තද මේ ඔක්කොම එකට අරගෙන යන්න පුළුවන් මේ ස්වභාව ධර්මයේ ඒ ස්වභාව ධර්මය කියලා කියන එක. එහෙමයි. නේ සම්මත. ඇයි ඒකට හේතුව අපි නිවැරදි තැන නෙවෙයි ඒගේ හදාගත්තේ. නේ සම්මත. සබ්බාසෝ සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ අපි ගෙවල් හදාගන්න ඕන කොතනද කියලා. එහෙමයි. කිසිම ඒ විදිහට කරදර මේ විශේෂයෙන්ම ඍතු විපර්යාසයන්ගෙන් බාධාවක් නොවන තැනක තමයි අපි නිවසක් හදාගන්න ඕනේ. ස්ථිර නිවසක් හදාගන්න ඕනේ. ඒ වගේ තැනක හදාගන්න ඕනේ. යන්නේන තැන ඒ වගේම මේ හැම තැනක්ම සිහියෙන් නුවණින් හිතනවා කියලා කියන්නේ කොයිතරම් අපිට සිහිය නුවණ තිබුණත් ඒ තැන් අපේ ඒ විදිහට අවිනිශ්චිත තැනක නම්
අවදානම් සහිත තැනක නම් අපි ඉන්නේ ජීවත් වෙන්නේ එතෙන්දී ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක සමාධිය උපදව ගන්න සුදුසු නෑ. නේ සමනස මේ ජේතවනාරාමේ හදලා දුන්නේ ජේත කුමාරයා ජේතවනාරාමේ හදලා දුන්නේ අනේ පිරිසුදුමත් ඒකට අනුග්‍රහ කළේ ඥානවන්තව. නේ සමනස. ඒ පුණ්‍යවන්ත තැන කොයිතරම් පිරිසකට ඇතරම මේ ජේතවනයක් බවට පත් වුණාද? අපි ජේතවනය කියලා කියන්නේම ස්වාමීන් වහන්සේ මේ හරියට අර අභය භූමියක් වගේ. එහෙමයි. නේද? එහෙමයි. හැම කෙනෙකුටම ජීවිත දාණය දෙන්න පුළුවන් තැනක්. ජීවිත දාණය කියලා කියන්නේ මාර්ගඵල පිළිවෙලටපත් වෙලා නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පුළුවන් තැනක් බවට පත් වුණා මේ තැන. එහෙමයි. නේද? අදට පවා ස්වාමීන් වහන්සේ ජේතවනාරාමේට වන්දනා චාරිකාවල ගියාට පස්සේ ඒ බුදු සුවඳ එහෙමයි. ඒ රහතුන්ගේ සිල් සුවඳ එහෙමයි. අපේ හිතට දැනෙනවා. ආනන්ද බෝධිය ළඟ වාඩි වෙලා ඉනකොට ස්වාමීන් වහන්සේ පුදුමාකාර මේ විරාගී බවක් එක්ක පුදුම හිතට නිදහස් බවක් ඇති වෙනවා. සුගන්ධ කුටිය ළඟ අපි වඳිනකොට භාගතුන් වහන්සේව සිහි කර කර අපිට ලොකු ධර්ම සංවේගයක් එක්ක හිතේ නිරාමිස ප්‍රීතියක් සහිතව හිතේ බුද්ධානුස්සති සමාධියක් වැඩෙනවා. අදටත් ඒ බුදු බලය රහතුන්ගේ ගුණ සුවඳ ජේතවනාරාමේ පුරාම පැතිරලා තියෙනවා කියන එක ජේතවනාරාමේ වන්දනා කරපු පැවිදි උතුමන් ගිහි බෞතුන් හැමදෙනාම දන්නවා. එහෙම සම්මත. දැන් තවත් පැත්තකින් ඇතරම දැන් ওই වගේ තැනක ඒ වගේ සුන්දර පරිසරයක් තියෙන තැනක මේ පරිසරයක් තියෙන තැන එක එක ආගමිකයන් අල්ලන්නේ කොහොමද? ඒකත් වැදගත් කාරණයක් නේද? නේද? ඒ ආගමිකයන්ට ඒ පරිසරය දැනෙන්නේ කොහොමද? සමහර වෙලාවට අපි සිරිපාද ගත්තොත් එහෙම ශ්‍රීපද ස්ථානයේ අපිට හිතෙනවා මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල එහෙම නැත්නම් පාදස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත්වෙච්ච තැනක් කියලා බෞද්ධයන්ට හිතෙනවා. සමහරලාට තවත් ආගමිකයෙකුට දැන් Hindu ආගමික කෙනෙක් නම් ඉස්ලාම් ආගමික කෙනෙක් නම් ක්‍රිස්තියානි ආගමික කෙනෙක් නම් ඔතෙන්ට ගියාම තමන්ගේ සාසුන් වහන්සේ මතක් වෙන්නේ. නේද? ඒ සාසුන් වහන්සේ මෙතන ස්පර්ශ කරලා ඇති කියලා තමයි හිතෙන්නේ. එහෙමයි. නේද? එතකොට ඒකට හේතුව තමයි තමන් ලබා ගන්න දෘෂ්ටිය. දැන් මෙතෙන්දි සඳහන් වෙන ස්වාමීන් ඊළඟට මේ දෘෂ්ටිය කොච්චර පිරිසිදු කරගන්න ඕනද කියලා කියන කාරණේ. නේද? එහෙමයි. ඉතින් මේ අපි කල් වේලාවත් එක්ක අපි කිටියෙන් අපි සාකච්ඡා කරමු. සීලං ජීවිත මුත්තමං සීලෙහි පිහිටනුයේ ජීවිත උත්තමයයි කියලා කියනවා. එතකොට උතුම් ජීවිතයක් බවට පත් කරන්නේ. එහෙම ජීවිතේ උසස් බවට පත් කරන්නේ මේ සීලය කියලා කියනවා. එහෙම නැත්නම් කයේ සංවර බව සහ වචනේ සංවර බව තමයි කෙනෙකුගේ ජීවිතේ උතුම් බවට පත් කරන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ජීවිතයක් උතුම් බවට පත් කරන්නට මූලිකවම හේතු වෙන කාරණේ. කාරණේ ස්වාමීන් වහන්සේ. නැතහොත් විඥා කියලා කියන්නේ ditthi සංකප්පය. අපි කියනවා දැන් සම්මා සංකප්පය කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒ සම්මා සංකප්පයම තමයි එතකොට මේ විඥා කියලා කියන්නේ. එතකොට එහෙමයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන දෙක තමයි එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා ස්කන්ධයට අයිති. ප්‍රඥා ස්කන්ධයට අයිති ස්වාමීන් වහන්සේ. ධම්මෝ කියලා කියන්නේ වායාමය. ව්‍යායාමය. එහෙමයි. සතිය කියලා කියන්නේ සමාධියට. සීලං කියලා කියන්නේ වාචා කම්මන්ත ආජීව කියලා කියන දේ. එහෙමයි. මේ සම. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල. ඊළඟට ජීවිත මුත්තමං ඒ සීලී පිහිටි ඔහුගේ ජීවිතය උත්තම බවට පත් වෙනවා. ඒතේන මච්ඡා සුද්ධන්ති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සත්වය විසුද්ධියට පත් කරනවා. ඒ කියන්නේ පිරිසිදු බවට පත් කරනවා. කෙනෙක්ගේ කායික මානසික සුවපත් භාවයේ පිරිසුදු භාවය ඇති කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි කියලා කියන එක තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. ඊළඟට තස්මා යම් ලෙසකින් මාර්ගයෙන් විසුද්ධියට පත් වේද ගෝත්‍රයෙන් ධනයෙන් එසේ නොවේ කියලා සඳහන් වෙනවා. එහෙමයි. ඒතර ගෝත්‍රය ගැන හිතනවා නම් කෙනෙක් ගෝත්‍රය ගැන හිතනවා නම් තමන්ගේ ජාතිය හරි තමන්ගේ කුලය හරි අසවල් පරපුරේ කියලා හරි හිතනවා නම් එතන තියෙන්නේ මාත්ම සංඥාව නිසා කවදාවත් පිරිසිදු බවට පත් වෙන්නේ නැහැ. එහෙමයි. මාන්නයක් තමයි වැඩෙන්නේ. ඒතර අනාත්ම සංඥාව කියලා කියන්නේ පිරිසිදු බව ඇති කරන ධර්මයක්. එහෙමයි. ඊළඟ ධනය කියලා කියන එකත් එහෙමයි. ධනෙ තියෙන්න ඒ සමහර ධනෙ තියෙනවා කියලා හිතන්න පුළුවන්. ධනෙ නැති වෙන්න බයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම
කෙනෙක් පිරිසුදු බවට පත් කරන්නේ නැහැ. එතකොට ධනෙ තියෙන්නේ හැම වෙලාවෙම පිරිසුදු කර කර ඉන්න වෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපිරිසුදු වෙනවා. එහෙමයි. නේ සම්මත. එතකොට අත්හරින්න තරමට තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ කියන එක තමයි මෙතෙන්දී දේශනා කරන්නේ. එහෙමයි. යෝනිසෝ විච්ඡේන ධම්මං උපායෙන් සමාධිපාක්ෂික ධර්මයේ පරීක්ෂා කරයි. එතකොට උපායශීලී භවෙන් තමයි කෙනෙක් ඒ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් තමයි තමන්ගේ හිතේ තියෙන අර සමාධිය පරීක්ෂා කරන්න කියලා කියනවා. එහෙමයි. නේ සම්මත. එහෙමයි. ඊළඟට නැතහොත් රැස් කරයි. ඒවං තත්ත විසුජ්ජති මෙසේ ඒ ආර්ය මාර්ගයේ පිරිසුදු වෙයි. එසේ නැතහොත් යෝනිසෝ විචේන ධම්මං යෝනිසෝ විචිනේ ධම්මං උපායෙන් පංචස්කන්ධ ධර්මයේ පරීක්ෂා කරයි. එතකොට මෙතෙන් සඳහන් වෙනවා යෝනිසෝ කියලා කියන තැනින් තමයි එතකොට නුවණින් තමයි කෙනෙක් ස්කන්ධ පංචකය පිළිබඳව විමසන්නේ. එහෙමයි. එතකොට මම මතක් කරේ ඉස්සෙල්ලාම නුවණ තියෙන්න ඕනේ කියලා. එහෙමයි. නුවණ තියෙන්න ඕනේ කියලා කියන්නේම රූපේ හැදිලා තියෙන්නේ කොහොමද? වේදනා ස්කන්ධය හැදිලා තියෙන්නේ කොහොමද? සංඥා ස්කන්ධය හැදිලා තියෙන්නේ කොහොමද? සංස්කාර හැදිලා තියෙන්නේ කොහොමද? විඥාන ස්කන්ධය හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඒ විදිහට නුවණින් දැනගෙන වාසය කරනවා. එතකොට නුවණින් පරීක්ෂා කිරීම සිද්ධ වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. තත්ත විසුජ්ජති මෙසේ ඒ සත්‍ය සතරෙහි පිරිසුදු බවට පත් වෙනවා. එතකොට ඊළඟට එනවා චතුරාර්ය සත්‍ය ධර්මයට. එහෙමයි. එතකොට දුක පිළිබඳව පිරිසිඳ දකින්න කෙනා. එහෙමයි. ඊළඟට දුකට හේතුව පිළිබඳව සමුදය ඇති කරගන්න කෙනා. ඒ කියන්නේ තණ්හාව නැති කරන කෙනා. එහෙමයි. ඊළඟට ප්‍රත්‍යක්ෂ බව ඇති කරගන්නවා. දුක්ඛ නිරෝධයෙන් ප්‍රත්‍යක්ෂ බවට පත් වෙනවා. මාර්ගය කියලා කියන එක වඩනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ පිරිසුදු වීමමයි කියලා දේශනා කළා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ මහා ප්‍රඥයින් වහන්සේ පිළිබඳව ඊළඟට කතා කරනවා මේ අනේ පිරිසුදුම කෙටියෙන් මේ ස්වාමීන්. එහෙමයි ස්වාමීන්. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේනු පසමේනච යෝපිපාරගතෝ බික්ඛෝ ඒතාව පරමෝසියාති. නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාවන්තයන් ගැන කතා කරනකොට මහා ප්‍රඥ වූ සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව කතා කරනවාමයි. ප්‍රඥාවෙන්ද සීලයෙන්ද උපසමයෙන්ද ඒ කියන්නේ අත්හැරීමෙන්ද සංසිඳවීමෙන්ද සාරිපුත්ත ඉස්සර යන වහන්සේම උතුම්ය පරතරට පැමිණි යම් මහණෙක් වේ නම් මේ සාරිපුත්තයන් වහන්සේම උතුම් කොට ඇත්තේය. දැන් ඊටාම වැදගත් මේ විශේෂයෙන්ම මේකට සාරිපුත්තයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට එකතු කරගන්න හේතුව ඊටාම ඇලුම් කරපු එහෙම නැත්නම් අනේ පිරිසුදුතුමා ඇලුම් කරපු ඊටාම වටිනා මනෝභාවනීය චරිතය තමයි සාරිපුත්තයන් වහන්සේ කියන්නේ. එහෙම සම්මත. ඒ වගේම දැන් මෙහි අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා තමයි සඳහන් කරන්නේ සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝපිපාර ගතෝ බික්ඛු ඒතාව පරමෝසියාති කියලා. එයින් අදහස් කරන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙනුත් සීලේනුත් සංසිඳීමෙනුත් යම් භික්ෂුවක් ඒ අමානිවන කරා ගියා නම් ඒ භික්ෂුන් අතර උතුම්ම භික්ෂුව වන්නේ සාරිපුත්තයන් වහන්සේමයි කියලා සාරිපුත්තයන් වහන්සේ පිළිබඳව ප්‍රකට කරමින් උදම්මනනවා දිව්‍ය පුත්‍රයා විසින්. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කලුරිය කරන්නට මත්තෙන් භාගතුන් වහන්සේට පණිවිඩයක් යවනවා. කැපකරුවෙක් හරහා. ගිහිල්ලා කියනවා ඔබ ගිහිල්ලා භාගතුන් වහන්සේට මාගේ වචනයෙන් වන්දනා කරන්න. සාරිපුත්තයන් වහන්සේවත් දැනුවත් කරන්න සිටුතුමා ගිලන් වෙලා ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේගේ පැමිණීම අපේක්ෂා කරනවා කියලා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේට පණිවිඩය ලැබුණාට පස්සේ ආනන්ද හාමුදුරුවනුත් කැටුව දෙවන භික්ෂුව හැටියට ඒ දිනමම සාරිපුත්තයන් වහන්සේත් ආනන්දයන් වහන්සේත් අනාථපිණ්ඩික සිටුතුමාට අනුග්‍රහ කිරීම පිණිස මන්දිරයට වැඩම කරනවා. මන්දිරයට වැඩම කළා සාරිපුත්තයන් වහන්සේ ආයතන 6 පිළිබඳව ගැඹුරු විග්‍රහ කොට දක්වන දේශනාවක් සිද්ධ කරනවා. ඒ දේශනාව අවසානයේදී ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කඳුළු වැටෙනවා. එතකොට ආනන්දයන් වහන්සේ අහනවා ගෘහපතිය ඔබ අරමුණේ ගැලෙනව නේද? ඔබ අරමුණේ බැසගෙන ඉන්නව නේද?
එතකොට කියන අනේ ස්වාමීනි මං අරමුණේ ගැලිලා ඉන්නවා අරමුණේ බැසගෙන ඉන්නවා නෙමෙයි. මෙච්චර කල් මම මනෝභාවනීය භික්ෂුන් වහන්සේලාට දන් දුන්න උපස්ථාන කළා. මං ලොකු ආමිස පූජා කළා. නමුත් මේ වගේ ගැඹුරු ධර්මයක් මට මීට පෙර තේරුම් ගන්න තිබ්බනම් කියන සංවේගය මට ඇති වුණා. ඒ කියන්නේ පින්කම් වලටම බැහැවිලා පින්කම් කර කර හිටියා. ගැඹුරු විදර්ශනා ප්‍රඥාවකට එන්න තරම් එතුමා කාලයක් වෙන් කරගත්තේ නැහැ. සෝහං භාවයට පත් වෙලා හිටියා. එහෙමයි. දිනපතාම භික්ෂුන් වහන්සේලා 509කට එහෙමයි. තමන්ගේ මන්දිරේ දන් දුන්නා ස්වාමීන් වහන්සේ. දිනපතාම. ඒ කියන්නේ එතුමා කලුරිය කරන කම්ම. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මේ තරම් ගැඹුරු ධර්මයක් තිබිලත් අනේ මේ ධර්මය මට මේ ගැඹුර මට මීට පෙර තව ටිකක් තේරුම් ගන්න තිබ්බනම් කියලා එතුමාට එහෙම සංවේගයක් ඇති වුණා. එතුමා එහෙමම කලුරිය කරනවා. තවුතිසා දෙවියන් අතර අනාථ පිණ්ඩික දෙවියන් නමින් උපදිනවා. ඒ ඉපදිලා තමයි ස්වාමීන් වහන්සේ ජේතවනාරාමයට පැමිණිලා මේ අපූර්ව ගාථාවන් මේ විදිහට වදාරන්නේ දේශනා කරන්නේ. ඉතින් අද දවසේදී අපි බොහෝම අර්ථාන්විත ස්වාමීන් වහන්සේ තවත් සංස මේක විග්‍රහ කරොත් එහෙම දවස් ගානකට කතා කරන්න පුළුවන් චරිතයක් තමයි අනාථ පිණ්ඩික චරිතය. මොකද බුද්ධ ශාසනය තුල අග්‍රදායකයා එතුමා. ඒක වාර්තා ගතයි. ඒක නිසා අදත් ඇත්තටම මේ දෙන අය එහෙමයි. දීමට පුරුදුලා ඉන්න අය අනේ පිළිසුතුමා ගැන කියනවාමයි. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒක නිසා මේ මහා බුද්ධ ශාසනය තුල අග්‍රදායකයන්න් වහන්සේ අග්‍රදායකයා බවට පත්වෙච්ච ඒ උතුම් ගිහි චරිතය මරණින් මත්තේ දෙවියන් අතර ඉපදිලා Tamanගේ සතුට ගැන භාගතුන් වහන්සේව දැනුවත් කරන. ස්වාමීන් වහන්සේ මෙතන තව සිද්ධියක් වෙනවා. ආනන්දයන් වහන්සේට භාගතුන් වහන්සේ මේක පවසනවා. ආනන්ද ඊයේ රෑ මේ විදිහේ දෙවි කෙනෙක් ජේතවනාරාමයේ ඒකාලෝක කරගෙන ඇවිල්ලා මේ ගාථාවන් පැවසුවා. එතකොට ආනන්දයන් වහන්සේ පවසනවා ස්වාමීනි ඔය දෙවි කෙනා නම් එකත් එකටම අනාථපිණ්ඩික දෙවිය වෙන්න ඕනේ. එහෙම සම්මත. ඒතර භාග්‍යතුන් වහන්සේ පවසනවා ආනන්ද යම් කෙනෙක් තර්කයෙන් එහෙම හරියටම යමක් තේරුම්ගෙන පවසනවා නම් අනුමානයෙන් පවසනවා ඔබ හරියටම හරි කිව්වා. ඒ අනාථපිණ්ඩික දෙවියා තමයි කිව්වා. ඒතර ආනන්දයන් වහන්සේට දිව්‍ය මේක දිබ්බසෝත දිබ්බ චක්කු ඥානෙ නෑ. නමුත් තර්කයෙන් අවබෝධ කරගෙන කිව්වා ගාථා ටික අහලා මේ අසවල් කෙනාම වෙන්න ඕනේ කියලා. භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා සාදු සාදු ආනන්ද කියලා. ඒක නිසා ඔබත් ඔබේ ජීවිතයේ තුල ලෞකික සම්පත් පරිහරණය කරන්න. හැබැයි අපිට හැම දෙයක්ම දාලා යන දවසක් එනවා. ඒ දවස වෙනකොට ඔබ වෙනුවෙන් මෙලවින් පරලොවට අරගෙන යන්නට පුළුවන් යහපත් මහානුභාව සම්පන්න පිනක් අතට වියන්න පරලෝදී ඔබ අනාථයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ බව දැනුවත් කරමින් අද දවසේදී කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනෙන් අපි මෙසේ සමුගන්නවා. ඉතින් අද දවසේදීත් අපගේ වැඩසටහනට වැඩම කරමින් ධර්මයේ කරුණු ගෙනහර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරන අතර අපට ධර්මයේ කියාදී අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල උතුම් පැවිදි භූමියට පත් කරපු අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාට උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාට අපට ධර්මයේ කියා දුන්න අපගේ උතුම් කල්යාණ මිත්‍ර පූජනීය මහා සංඝ රත්නයටත් සමස්ත ත්‍රිනිකායික පූජනීය උතුමන් වහන්සේලාටත් අපගේ ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන ලක්වැසිලෝ වැසි බෞද්ධ බෞද්ධ සිළු දනන්හට පින් සිදු වේවා ප්‍රඥා ලෝකේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ අපගේ මාධ්‍ය සහෘදයන්ටත් ප්‍රධාන අනුග්‍රාහක බවතුන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා. හැමට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ප්‍රඥාව ලබාගෙන අමා නිවන් සුව ලබන්නට මෙහෙම පිනක්ම හේතු වේවා වාසනාව වේවා කියලා ඔබ යාළින්දෙන් අපි සමුගන්නවා. හැමට සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද